හොඳයි. හැමෝටම ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. හොඳයි පුතේ. පන්තිය පටන් ගන්න කලින් ඉස්සෙල්ලාම කියන්න ඕන අද කාලගුණය එච්චර හොඳ නැහැ. ගොඩක් දරුවන්ට පන්තියට සහභාගී වෙන්න හැකියාවක් ලැබෙයිද කියන ගැටලුවක් තියෙනවා. කොහොම වුණත් ඒකටත් විකල්පයක් අපි යොදා ගන්න ඕන. මොකද පුතේ මේ දවස්වල මේ අපි දන්නවා මේ කාලගුණික තත්ත්වය එච්චර හොඳ නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය මේ මාසෙම වගේ මේ වයිබර කාලගුණයක් තමයි තියෙන්නේ. ඉතින් බොහෝ වෙලාවට අපිට කරගන්න බැරිම මට්ටමක් ආවොත්. ඒ කියන්නේ අපිට નિયમિત දිනේට පන්තිය කරගන්න බැරිම තත්ත්වයක් ආවොත් ඒ වෙනුවට විකල්ප දිනයක් සහ විකල්ප වේලාවක් අද දින යෝජනා කරගන්න ඕනේ. එහෙම වුණොත් අපිට નિયમિત දිනේට කරන්න බැරි වුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එවැනි ගැටලුවක් මතුවනොත් ඒකට විකල්ප දිනයක් යෝජනා කරගෙන තියාගමු. ඊට පස්සේ අපිට පුළුවන් වැරදිලා හරි අපිට කරන්න බැරි වුණොත් ඒ වෙනුවට මේ විකල්ප දිනේට පන්තිය කරන්න. මම මෙන්න මෙහෙම යෝජනාවක් කරන්න. ළමයින්ගේ විරෝධතා තියෙනවා නම් ඉදිරිපත් කරන්න. දැන් අපි නියමිත ඔන්ලයින් ක්ලාස් එක තියෙන්නේ බදාදා හවස 6ටනේ. මේ වගේ අයහපත් කාලගුණ තත්ත්වයක් කරගන්න බැරි මට්ටමට ආවොත් ඒ වෙනුවට මම ඔයගොල්ලෝ යෝජනා කරනවා සිකුරාදා උදෑසන 7ට. දැන් මේ උදෑසන 7ට දාන්නේ බදාදා හවස 6ට කරගන්න බැරි වුණොත් විතරයි. ඒ කියන්නේ මේක හැමදාම කරන එකක් නෙමෙයි. කරගන්න බැරි වුණොත් විතරක් සිකුරාදා උදෑසන 7ට විකල්ප දිනය සහ විකල්ප වේලාව විදිහට අපි පන්තිය දානවා. ඒ කියන්නේ අද දින කරගන්න බැරි වුණොත් පැහැදිලිනේ. ගැටලුවක් තියෙනවා නම් chat box එකට දාන්න. මම හිතනවා එහෙම ගැටලුවක් තියෙන්න විදියක් නෑ. මොකද උදෑසන 7ට පන්ති පවත්වන ප්‍රමාණය සාමාන්‍යයෙන් අඩුයි. ගැටලුව තියෙන මේ දවස්වල පොඩ්ඩක් අර සීත දේශ ගුණයක් තියෙන නිසා නැගිටින කම්මැලි ඔයගොල්ලොත් එහෙමයි අපිත් එහෙමයි මමත් එහෙමයි. ඉතින් කොහොම වුණත් අපිට කරගන්න බැරි වුණොත් බදාදා හවස 6ට විකල්ප දිනේ විදියට සිකුරාදා උදෑසන 4ට පන්තිය දාමු. කැමතිද? තාත උසන්. කැමතිද? හරි. එහෙනම් ගැටලුවක් නැහැ. ඊළඟ කාරණාව තමයි දැන් ඔයගොල්ලෝ දන්නවා අපි මේ භෞතික පන්ති පටන් ගත්තා. පැහැදිලිද? මේ ඔන්ලයින් ක්ලාස් එක මේ විදිහටම මේ අවුරුදු දෙකේම මේ වෙලාවට දිගටම පවත්වාගෙන යනවා. ඊට අමතරව ඔයගොල්ලෝ දන්නවා අපි භෞතික පන්ති එහෙම නැත්නම් ආයතනවල පන්ති පටන් ගත්තා. ප්‍රධාන වශයෙන් මාතර සහ කමුරුපිටිය ආයතනවල පන්ති පටන් ගත්තා පෞගිය දින කිහිපය තුල. ඒ වගේම දෙයයන්දර පූර්වෝක සහ වලස්මුල්ල කියන ප්‍රදේශයන් වල දෙසැම්බර් මාස පළවෙනි සතියේ ඉඳන් ගෲප් එකට දැනුවත් කරලා තියෙන වෙලාවන් වලට පන්ති පටන් ගන්නවා. ඒ වගේම තමයි හැම ළමයෙක්ටම දැනුවත් කිරීමක් කරා භෞතික පන්තියට සහභාගී වෙන සියලුම දරුවන් ඔන්ලයින් ක්ලාස් එකට, ඒ කියන්නේ මේ බදාදා හවස 6ට තියෙන ක්ලාස් එකට සහභාගී වෙන්න ඕන. පැහැදිලිද? මොකද භෞතික පන්තියේ සිදුවෙන වැඩපිළිවෙල ගැන මම භෞතික පන්තියේ දැනුවත් කිරීමක් කරා. ඔන්ලයින් එකේ මේ විදියටම දේශපාලන විද්‍යාව හඳුන්වා දීමෙන් මේ විදියටම අවුරුදු දෙකේ මේ පාඩම මේ ආකාරයට මේ පන්තිය පැවැත්වෙනවා. ඒ නිසා ඔන්ලයින් එකේදී මම ඉගෙන පැහැදිලි කිරීමක් කරන්න යන්නේ නැහැ. ඔන්ලයින් එකට සම්බන්ධ වෙන ඕනෑම දරුවෙකුට දේශපාලන විද්‍යාව හඳුන්වා දීම, විෂය දේශය හඳුන්වා දීමෙන් ධම්ම අපේ අඛණ්ඩ ක්‍රියාවලියට සක්‍රියව සහභාගී වෙන්න පුළුවන්. පැහැදිලිනේ? හරි. දැන් අද දින අපේ සමාජික සංඛ්‍යාව යම්කිසි ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා. හේතුව මේ කාලගුණික ගැටලුව නිසා වෙන්න ඕන. පැහැදිලිනේ? ඉතින් කොහොම වුණත් ගොඩ පැතිවලට මේ වෙනකොට බොහොම අයහපත් කාලගුණ තත්ත්වයක් තමයි තියෙන්නේ. ළමයි කීප දෙනෙක්ම මට දවස් කිරීමක් කරලා තිබුණා. කොහොමවත් පුතේ අපිට අපේ පන්ති පවත්වන වෙලාව වෙනස් කරන්න බෑ. ඒ නිසා පන්තියට සහභාගී වෙන්න බැරි වෙන ළමයින්ට මම සාධාරණයක් කරනවා. අපි අපේ වැඩේ පටන් ගමු. හරි. මේ වෙනකොට සිළුම ළමයින්ට නිබන්ධන ලැබිලා තියෙයි කියලා මම හිතනවා. දේශපාලන විද්‍යාව හඳුන්වා දීම නිබන්ධනය පොදුවේ හැමෝටම ලැබිලා ඇති. ප්‍රාංශ පාඩමේ නිබන්ධනය පන්ති ක්ලාස් ගෙවා සම්පූර්ණ කරපු දරුවන්ට ලැබිලා ඇති. ඒ වගේම ලියාපදිංචි තැපෑලෙන් ආපු නැති අයට ආයතන වලට ආවට පස්සේ ආයතන මට්ටමින් සියලුම නිබන්ධන ලබා දීමක් කරලා ඇති. නිබන්ධන ලබා ලැබුණ නැති ළමයි ඉන්නවා නම් කරුණාකරලා chat box එකට දාන්න මට නිබන්ධනය ලැබුණේ නැහැ කියලා. හරිනේ? අපි පාඩමට එමු. පොතේ අපි ගිය සතියේ සාකච්ඡා කරේ
දේශපාලන විද්‍යාව සහ අනිකුත් සමාජීය විද්‍යාවන් අතර පවත්නා සම්බන්ධතාවය ගැන. අපි ගිය සතියේ දේශපාලන විද්‍යාව සහ අනිකුත් සමාජ විද්‍යාවන් අතර පවත්නා සම්බන්ධතාවය පිළිබඳව හඳුන්වා දීමක් කරා. ඒ වගේම සමාජ විද්‍යාවක් කියන මොකක්ද කියලා ඉගෙන ගත්තා. ස්වාභාවික විද්‍යාවක් හෙවත් ශුද්ධ විද්‍යාවක් කියන මොකක්ද කියලා ඉගෙන ගත්තා. ඒ වගේම තමයි විෂයන් කිහිපයක් අතර, ඒ කියන්නේ දේශපාලන විද්‍යාව සහ අනිකුත් සමාජීය විද්‍යාව විෂයන් කිහිපයක් අතර පවත්නා සම්බන්ධතාවය පිළිබඳව සාකච්ඡා කරා. මට මතක විදියට අපි ගිය සතියේ අන්තිමටම සාකච්ඡා කරේ දේශපාලන විද්‍යාව සහ අපරාධ විද්‍යාව අතර පවත්නා තියෙන සම්බන්ධතාවය. මම හරියද? අද කතා කරන්න තියෙන්නේ දේශපාලන විද්‍යාව සහ සමාජ විද්‍යාව අතර පවත්නා සම්බන්ධතාවය නේද? ඒ කොටස නේද කතා කරන්න තියෙන්නේ? ඔව් හරි. ඒ කොටස තමයි කතා කරන්න තියෙන්නේ. එහෙනම් අපි පාඩමට එමු. පළවෙනි ඊළඟ විෂය ගැන කතා කරමු. දේශපාලන විද්‍යාව සහ දේශපාලන විද්‍යාව සහ සමාජ විද්‍යාව. සමාජ විද්‍යාව අතර පවත්නා සම්බන්ධතාවය දැන් අපි දන්නවා පුතේ සමාජීය විද්‍යාවන් අතුරින් අග්‍රතම සමාජීය විද්‍යාව ලෙස සැලකන්නේ දේශපාලන විද්‍යාව. මේ අදහස ඉදිරිපත් කරේ කවුද? දැන් අපි මේවා කතා කරලා තියෙන්නේ. දේශපාලන විද්‍යාව වෙන සමාජීය විද්‍යාවන් අතුරින් අග්‍රතම සමාජීය විද්‍යාව. කවුද මේ අදහස ඉදිරිපත් කරේ? chat box open කරලා තියෙන්නේ. කවුද මේ අදහස ඉදිරිපත් කරේ? දේශපාලන විද්‍යාව යනු සමාජ විද්‍යාව අතුරින් අග්‍රතම සමාජීය විද්‍යාව. කවුද? ග්‍රීක මහා දාර්ශනික ඇරිස්ටෝටල් තමයි මේ අදහස ඉදිරිපත් කරන්නේ. පැහැදිලිද? ඒ අනුව පුතේ සමාජ විද්‍යාවන් අතුරින් තවත් ප්‍රබල සමාජ විද්‍යාවක් තමයි මෙන්න මේ සමාජ විද්‍යාව. පැහැදිලිද? දැන් පුතේ අපි අපේ විෂය ගැන කියනෝනේ අපේ විෂය තමයි සමාජයේ තියෙන අග්‍රතම සමාජ විද්‍යාව කියලා. නමුත් පුතේ මතක තියාගන්න දේශපාලන විද්‍යාවට වඩා පැරණි විෂය තමයි සමාජ විද්‍යාව කියන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ ඉස්සෙල්ලාම සමාජය ගැන අධ්‍යයනය කරේ. ඊට පස්සේ තමයි සමාජය ඇතුළත තියෙන දේශපාලනය ගැන අධ්‍යයනය කරන්න පටන් ගත්තේ. පැහැදිලිද? දැන් ඕගොල්ලෝ විශ්වවිද්‍යාලයේ තේරුණාට පස්සේ ඕගොල්ලෝ පුළුවන් සමාජ විද්‍යාව පිළිබඳව විශේෂවේදී උපාධියක් හදාරන්න. සෝසියොලොජි. පැහැදිලිද? ඒතර මේකෙදි කතා කරනවා පුතේ සෑම සමාජ විද්‍යාවක් ගැන. ඕගොල්ලෝ සමාජ විද්‍යාව වගේ විශ්වවිද්‍යාලය කියලා හැදෑරුවොතින් ඕගොල්ලන්ට ෆස්ට් ඉයර් එකේ ෆස්ට් සෙමෙස්ටර් එකේ එහෙම නැත්නම් පළමු අර්ධ වාර්ෂිකයේ ඉස්සෙල්ලාම කතා කරන් තියෙන සමාජීය කුඩාම ඒකකයේ වෙන පවුල ගැන. දැන් මේ පවුල ගැන සමාජ විද්‍යාව කතා කරනවා වගේම දේශපාලනයේදී කතා කරන්නේ නැද්ද? අපි කිව්වා ප්‍රාථමික වශයෙන් මිනිසා දේශපාලනික වශයෙන් සමාජානුයෝජනය වෙන්නේ කොහෙන්ද කියලාද? පවුලෙන්. ගෙදර පවුලේ සමාජිකයින්ගෙන්. අම්මගෙන් තාත්තගෙන් වැඩිහිටි සහෝදර සහෝදරයන්ගෙන්. එහෙනම් පවුල කියන දේශපාලන සංවිධානය පිළිබඳව සමාජ විද්‍යාවදී කතා කරනවා, දේශපාලන විද්‍යාවදී කතා කරනවා. එහෙනම් මේ දෙක අතර සහසම්බන්ධතාවයක් තියෙනවා නේද? ඔව් තියෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා පවුල, විවාහය, ඥාතිත්වය, ආගම මෙන්න මේ වගේ සමාජ ඒකක පිළිබඳව සමාජ විද්‍යාවේදී වගේම දේශපාලනයේදීත් අපි අධ්‍යයනය කරනවා. ආගම බලපානවා දේශපාලනික වශයෙන් සමාජානුයෝජනය වෙන්නේ. ඒ වගේම පවුල බලපානවා. ආර්ථික සාධකය බලපානවා. රැකියාව කරන ස්ථානය බලපානවා. එහෙනම් මේවා සමාජයේ තියෙන දේවල්. එහෙනම් මේ සමාජයේ තියෙන මෙන්න මේ සමාජ ඒකක දේශපාලනයේදී අපි අධ්‍යයනයට භාජනය කරනවා. ඒ වගේම තමයි පුතේ දේශපාලන විද්‍යාවේදී අපි අධ්‍යයනය කරන දාර්ශනික. උදාහරණයක් වශයෙන් ගත තින්නේ කාල් මාක්ස්. ඊට පස්සේ ෆෙඩරික් ඒන්ගල්ස්. ඊට පස්සේ මැක්ස් වේබර්.
පුතේ මෙන්න මේ කියන දේශපාලන චින්තකීන් තව එක්කෙනෙක් ගමු. ඔගස්ටම් කොම් මොහු තමයි සමාජ විද්‍යාවේ පියා. දේශපාලන විද්‍යාවේ පියෙක් ඉන්නවනේ. කවුද? ග්‍රීක මහා දාර්ශනික ඇරිස්ටෝටල්. සමාජ විද්‍යාවේ පියා ඔගස්ටම් කොම්. එතකොට මෙන්න මේ කියන දේශපාලන දාර්ශනිකයින් දේශපාලන විද්‍යාව ඉගෙන ගන්නවා වගේම ඔබ මේක සමාජ විද්‍යාවෙදිත් අධ්‍යයනයට භාජනය කරනවා. එහෙම නැත්නම් සමාජ විද්‍යාව වගේ විෂයන් ඉගෙන ගන්නකොට මේ විෂය මේ කියන දේශපාලන චින්තකයන් පිළිබඳව අධ්‍යයනයට භාජනය කරනවා. පැහැදිලිද? ඒ අනුව මේ විෂයන් දෙකේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය පිළිබඳව මෙන්න මේ උදාහරණ වලින් මනාව පැහැදිලි වෙනවා. අපි ඒ පිළිබඳව ලියාගෙන පොඩි කතා කරගෙන ලියන්න ඡේදකින් දේශපාලන විද්‍යාව හා සමාජ විද්‍යාව අතර දේශපාලන විද්‍යාව හා සමාජ විද්‍යාව අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් දැකගත හැකිය. දේශපාලන විද්‍යාව හා සමාජ විද්‍යාව අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් දැකගත හැකිය. අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් දැකගත හැකිය. සමාජය පිළිබඳව න්‍යායාත්මකව සහ විද්‍යාත්මකව අධ්‍යයනය කිරීම සමාජ විද්‍යාව නම් වේ. සමාජයේ පවතින දේශපාලන අංශය පිළිබඳව අධ්‍යයනය කිරීම දේශපාලන විද්‍යාව මගින් සිදු කරනු ලබයි. එහිදී වැඩි වශයෙන් අවධානය යොමු කරනු ලබන්නේ
වෙනත් පෑනකින් පල්ලෙහාට පවුල විවාහය ඥාතිත්වය ආගම පවුල විවාහය ඥාතිත්වය ආගම යනාදී දේශපාලන යනාදී සංකල්ප දේශපාලනයට බලපාන ආකාරය යනාදී සංකල්ප දේශපාලනයට බලපාන ආකාරය පිළිබඳවය යනාදී සංකල්ප දේශපාලනයට බලපාන ආකාරය පිළිබඳවය සමාජය තුළ සිදුවන සෑම ක්‍රියාවක්ම දේශපාලනය හා සම්බන්ධ වේ. දේශපාලනය හා සම්බන්ධ වේ. එපමණක් නොව සමාජයේ වෙසෙන මිනිසා උපතින්ම දේශපාලන ජීවියෙක් වන බව ඇරිස්ටෝටල්ගේ මතයයි. එමෙන්ම සමාජ විද්‍යාවේදී වැදගත් වන සමාජ විද්‍යාඥයින් දේශපාලන විද්‍යාවේදීද වැදගත් වී හරි. උදාහරණ දාගන්න පුතේ. පළවෙනි උදාහරණය කාල් මාක්ස්. ෆෙඩරික් ඒන්ගල්ස්. කාල් මාක්ස්, ෆෙඩරික් ඒන්ගල්ස්. කාල් මාක්ස්ගේ හොඳම යාළුවා තමයි ෆෙඩරික් ඒන්ගල්ස් කියලා කියන්නේ.
කාල් මාක්ස් ඉගෙන ගන්න ආපු කෙනෙක් තමයි ෆ්‍රෙඩරික් එන්ගල්ස්. ඒ වගේම කාල් මාක්ස්ට වඩා වසර දෙකක් මුහු බාලයි. කාල් මාක්ස්ගේ මතය ලේඛනගතව ඉදිරියට අරගෙන ගියපු දේශපාලන චින්තකයෙක් විදිහට ෆ්‍රෙඩරික් එන්ගල්ස් හඳුනා ගන්න පුළුවන්. අපි ඒක ඉදිරියේදී සමාජවාදී කියන දේශපාලන මතවාදයේ පාඩමේදී කතා කරමු. ඊළඟට මැක්ස් වේබර් ඊළඟ ඔගස්ටම් කොම් වරහන් දාගන්න සමාජ විද්‍යාවේ පියා හරි. දැන් අපි දන්නවා පුතේ මේ දේශපාලන විද්‍යාවේ ගොඩක් දේවල් අපි ඉගෙන ගන්න සමාජයේ. දේශපාලන විද්‍යාව පිළිබඳ කරුණු කාරණා අධ්‍යයනය කරන්න අපි යන්න ඕන ප්‍රායෝගික වූ ගතික වූ මේ සමාජයේ. දේශපාලනයේ තියෙන බොහෝ කරුණු කාරණා අධ්‍යයනය කරන්න පුස්තකාලයක් ඇතුලේ පොත්වලට සීමා වෙලා බෑ. Google search කරා කියලා බෑ. YouTube එක බලුවා කියලා බෑ. අපි යන්න ඕන මේ ප්‍රායෝගික වූ ගතික වූ මේ සමාජයේ. දේශපාලනය කියලා කියන්නේ ලෝකෙ තියෙන හොඳම ක්‍රීඩාව. ඒ ක්‍රීඩාවේ බොහෝ වෙලාවට ඉත්තවකට පත් වෙලා තියෙන මා ජනතාව. පැහැදිලිද? එතකොට අපි නිකන් අර ඩාන් ලෑල්ලක එහා මෙහා යන ඉත්තවකට පත් වෙලා තියෙනවා. එතකොට සමාජයේ ලෙස අපිට අර්ථකථනය ගන්න පුළුවන් අර දාම් බෝඩ් එක එහෙම නැත්නම් දාම් ලෑල්ල. පැහැදිලිද? එතකොට මෙන්න මේ ක්‍රීඩාව පිළිබඳව ප්‍රායෝගික තලයෙන් ඉගෙන ගන්න නම් පුතේ ඒක පොත්පත් වලට සීමා වෙලා බෑ. පැහැදිලිද? මම කියනවා නම් කොතනක හරි මම දේශපාලන විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධාරියෙක්. ඒ නිසා මම දේශපාලන නැමැති මේ දැනුමෙන් කිඳා බැහැලා ඉන්න කෙනෙක්. මේකේ ඕනෑම පරතරයක් මම දන්නවා කියලා ඒ තරම් ලොකු මෝඩ කතාවක් බොන් කතාවක් ආයේ මේකේ අපිට අහන්න ලැබෙන්නේ නැහැ. පැහැදිලිද? මොකද එහෙම කියන්න බෑ. ඒක ප්‍රායෝගික නෑ. පැහැදිලිද? මොකද පුතේ දේශපාලනය කියලා කියන්නේ න්‍යායාත්මක ස්වරූපයකට වඩා මේක අතිශයින්ම ප්‍රායෝගික ක්‍රියාවලියක්. දේශපාලන විද්‍යාවේ අපි දේශපාලනය කියන ඒ ප්‍රායෝගික ක්‍රියාවලිය න්‍යායාත්මකව අධ්‍යයනය කරාට මේක ගොඩාක් විද්‍යාත්මක ස්වරූපයකට යන ප්‍රායෝගික ක්‍රියාවලියක්. එහෙනම් මතක තියාගන්න මේක අපි අධ්‍යයනය කරන සමාජයේ. සමාජයක් නැතුව අපිට දේශපාලන ඉගෙන ගන්න බෑ. අපි ගොඩක් දේවල් පුතේ සමාජයෙන් ඉගෙන ගන්න. අපිට ජීවන අත්දැකීම් ලැබෙන සමාජය. අපි කොච්චර හොඳට ඉගෙන ගත්තත් කැම්පස් 10කට ගිහිල්ලා උපාධි 20ක් ගත්තත් මොනතරම් ප්‍රතිපත්තිය දැනුමක් තිබුණත් ප්‍රායෝගික සමාජයේ ගැටෙන්න දැනුමක් නැත්තම් ප්‍රායෝගික සමාජයේ මිනිසුත් එක්ක ගනුදෙනු කරන්න දැනුමක් නැත්තම් අපි මිනිස්සු අතර මිනිසුත් එක්ක දේවල් ෂෙයා කරගන්න බැරි නම් ආදරය කරුණාව හැඟීම් කියන දේවල් මිනිසුත් එක්ක ෂෙයා කරගන්න බැරි නම් එතනින් එහාට ප්‍රායෝගිකව ප්‍රැක්ටිකලි ඒ මනුස්සයාට සමාජීය ගමනක් නැහැ. එයා ඉබේම සිස්ටම් එකෙන් අයින් වෙලා යනවා. පැහැදිලිද? අර අපි එහෙමයි හඳුන්වනවා උගත් මෝඩයෝ කියලා. ඒ වගේම මේ සිස්ටම් එකේ බෝල්ටනයක් වෙන උගත් කම්කරුවෝ කියලා. පැහැදිලිද? එහෙනම් මතක තියාගන්න කොහොම වුණත් අපි දන්න කාරණාවක් තමයි නූතන අධ්‍යාපන ක්‍රමය වලින් බිහි වෙන්නේ උගත් කම්කරුවෝ ටික. ඒ කියන්නේ සලසුන් සහගතව වැඩ කරන්න නියෝගයක් හරි සලස්මක් හරි ආවට පස්සේ ඒකට වැඩ කරන කොටසක් තමයි අපේ අනාගත පරපුරේ අපිට දකින්න පුළුවන්. එහෙම නැත්නම් අලුතෙන් හිතලා දේවල් කරන අලුත් thinking pattern එකක් තියෙන කොලොගරටියක් බලාපොරොත්තු වෙනවා. ඒක වික්‍රමයේ යවුලා. පැහැදිලිද? ඉතින් දේශපාලනය කියන එකත් ප්‍රායෝගික තලයෙන් ඉගෙන ගන්න මේ සමාජයට යන්න ඕන. සමාජ ඕගොල්ලන්ට ඉදිරියේදී
මතක තියාගන්න දේශපාලන විද්‍යාව විශේෂවේදී උපාධියක් හදාගන්නකොට third year එකේ first sem එකේ තියෙනවා first semester එකේ තියෙනවා මේ සමාජ විද්‍යාවෙන් යුනිට් එකක්. ඒ කියන්නේ සබ් යුනිට් එකක් අනිවාර්යයෙන්ම කරන්න ඕන මේ ස්පෙෂල් එකක් කරනකොට. ඒ කියන්නේ අමතරව තෝරගන්න විෂයක්. ඒකේ තියෙනවා political sociology කියන සබ්ජෙක්ට් එක. ඒතර ඒකෙන් තියෙන්නේ මෙන්න මේ අපි කතා කරන කාරණා. පැහැදිලිද? එහෙනම් මතක තියාගන්න අපි මේ අධ්‍යයනය කරන බොහෝ කරුණු කාරණා අපි ඉගෙන ගන්නේ සමාජය නැමැති ඒ ප්‍රායෝගික පරීක්ෂණාගාරයෙන්. දේශපාලන විද්‍යාව පිළිබඳව පරීක්ෂණ කරන්න පරීක්ෂණාගාරයකට ගිහිල්ලා ටෙස්ට් ටියුබ් භාවිත කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මේ. මේක ප්‍රායෝගික තලයෙන් අත්විඳින්න ඕනි දෙයක්. හරි. එහෙනම් අපි සමාජ විද්‍යාව හා දේශපාලන විද්‍යාව අතර පවත්නා සම්බන්ධතාවය ගැන කතා කරා. ඊළඟට යමු දේශපාලන විද්‍යාව හා දර්ශනය අතර පවත්නා සම්බන්ධතාවය පිළිබඳව. දැන් මොකද අපි දන්නවා මේ දේශපාලන විද්‍යාව කියලා කියන්නේ විවිධ දර්ශනයන්, විවිධ න්‍යායන්, විවිධ මතවාදයන්, විවිධ දෘෂ්ටිවාදයන්ගෙන් පෝෂණය වෙච්ච විෂයක්. පැහැදිලිද? මේකේ විවිධ දර්ශනයන් තියෙනවා. මේ දර්ශනයන් ඉදිරිපත් කරපු දාර්ශනිකයින් ඉන්නවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් සොක්‍රටිස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල්, මහාචාර්ය ගානර්, තෝමස් හොබ්ස් මේගොල්ලෝ විවිධ දර්ශනයන් ඉදිරිපත් කරපු අය. ඒතකොට මෙන්න මේ දේශපාලන විද්‍යාවට අවශ්‍ය දාර්ශනික පදනම. පැහැදිලිද? දාර්ශනික පදනම සපයනු ලබන විෂය බවට පත් වෙලා තියෙන්නේ දර්ශනයයි. සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලවල ඔය දර්ශනය කියන සබ්ජෙක්ට් එක වැටෙන්නේ දර්ශනය හා මනෝවිද්‍යාව කියන කොටසට. එහෙම නැත්නම් එකම ඩිපාර්ට්මන්ට් එකකින් තමයි යන්නේ දර්ශනය හා මනෝවිද්‍යාව කියන එක. අපි දන්න කවුරුත් දන්න අතුරුලී රතන ස්වාමීන් වහන්සේ දර්ශනය සහ මනෝවිද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධායයි. කවදාවත් කතා කරලා ඉවර කරන්න බෑ. කතා කරලා බේරෙන්නත් බෑ. එයා ජයවර්ධනපුර කැම්පස් එකේ උපාධාරියෙක් රතන හාමුදුරුවෝ, රතන හාමුදුරුවෝ. ඒ වගේම තමයි මේ උන්වහන්සේත් එක්ක වාක් සංග්‍රාමයක් කරලා සාමාන්‍යයෙන් දිනන්න බෑ. ඇයි? අර දර්ශනය කියන විෂය හැදෑරුවට පස්සේ පුතේ මේ කතරන් පටක් ලැබුණා. කතා කරලා බැරෙන්න බෑ. පැහැදිලිද? අන්නේ දාර්ශනික පදනම දේශපාලන විද්‍යාවට එන්නේ දර්ශනය කියන විෂය හරහා. එහෙනම් දේශපාලන විද්‍යාව හා දර්ශනය කියන විෂය අතර ඉතාමත්ම සමීප සම්බන්ධතාවයක් තියෙනවා. කවදාද විශ්වවිද්‍යාලයේ ගිය කාලෙක දර්ශනය හා මනෝවිද්‍යාව වගේ විෂයක් හදාරනවා නම් ඒකත් ගොඩක් වටින ජොබ් මාකට් එකක් තියෙන සබ්ජෙක්ට් එකක් ලෙස නිර්දේශ කරන්න පුළුවන්. බය නැතුව තෝරගන්න කවදාද විශ්වවිද්‍යාලයේ ගිය කාලේ. ලියා ගන්න. ඊළඟ එක දේශපාලන විද්‍යාව හා දර්ශනය කියන කොටස අදාළව දේශපාලන විද්‍යාව හා දර්ශනය අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් දැකගත හැකිය. දේශපාලන විද්‍යාව හා දර්ශනය අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් දැකගත හැකිය. දේශපාලන විද්‍යාවට අවශ්‍ය දාර්ශනික පදනම සපයනු ලබන්නේ දර්ශනය මගිනි.
දේශපාලන විද්‍යාවේ බොහෝමයක් දේශපාලන විද්‍යාවේ බොහෝමයක් දේශපාලන විද්‍යාවේ බොහෝමයක් දේශපාලන දාර්ශනිකයින් දර්ශනය පිළිබඳව මන අවබෝධයක් ඇති පුද්ගලයින්ය උදාහරණ වෙනක් පැනකින් පළහැට දාගන්න උදාහරණ Socrates, Plato, Aristotle, මේගොල්ලෝ දාගන්න. Karl Marx, Max Weber, Niccolò Machiavelli, මේ නමින්ම පුරුදු වෙන්න. Niccolò Machiavelli ගොඩක් අය කියනවා. හරි නමින්ම පුරුදු වෙන්න. Niccolò Machiavelli, Thomas Hobbes. මේ වචන එහෙම හරියට ලියනවා. ගොඩක් අය ලියනවා Thomas Hobbes කියන එක Thomas Hobbes කියලා. Hobbes හරියටම වචනේ ලියවෙන්න ඕන. මොකද ඇඩ්වාන්ස් ලෙවල් වලදී ඕගොල්ලොන්ට මේ චින්තකයින්ගේ නම් වරදුනා කියලා ලකුණු කැපුවේ නැති වුණාට කවදාරි විශ්වවිද්‍යාලයේ ගියපු කාලෙක මේ ආభాෂයේ තිබුණොත් එහෙම එතනදී ඕගොල්ලොන්ට අවාසියක් වෙනවා. පැහැදිලිද? දැන් Niccolò Machiavelliගේ නම Niccolò Machiavelli කියලා විශ්වවිද්‍යාලයේ ගියපු කාලෙක විභාගයකට ලියුවොත් එහෙම ලකුණු කැපෙනවා මේක. Niccolò Machiavelli කියලා ලියුවොත් John Locke කියලා අලු ගයන ලියුවොත් එතනදී ලකුණු කැපෙනවා. පැහැදිලිද? ඉතින් ඒ නිසා අර මේක පුරුදු නොතින් දැන් වැරදියට ලියලා පුරුදු නොතින් ඒ ආభాෂයෙන් දිගටම යනවා. එතකොට ඕගොල්ලොන්ට ඒක හැඩ ගැහෙන්න විශ්වවිද්‍යාලෙට ගියපු කාලෙක අවුරුද්දක් විතර යනවා. ඒතර පළවෙනි අවුරුද්දේ අපි නොදැනුවත්ව අපේ සෙමෙස්ටර් එකකින් එක්සෑම් වලින් ලකුණු අඩු වුණා කියලා කියන්නේ අපිට ඒක ලොකුවටම බලපානවා විශේෂ වේදී උපාධියකට තේරෙනකොට. පැහැදිලිද? මොකද මේ වගේ දේවල් වලින් ලකුණු වුණා කියලා කියන්නේ සමහරක් විට ඒ වයින් එකක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ වගේ අඩුපාඩු තියාගන්න නැතුව මෙතනින් නම් මේක ඔළුවට දාගෙන යන්. නම් මෙහෙම හරියට ලියන්න. Thomas Hobbes නෙමෙයි Thomas Hobbes. Niccolò Machiavelli කියලා කියනවා. දැන් අර කුමාරයා කුටියේ තියෙන්නේ එහෙමනේ. දැන් මේ තියෙන්නේ සිංහල පරිවර්තනයේ. මේකෙත් තියෙන්නේ Machiavelli කියලා. නමුත් හරි නම තමයි Niccolò Machiavelli. මේක මම ඔයගොල්ලන්ට දේශපාලන විද්‍යාව හඳුන්වා දීම කොටසදී කතා කරා. හැලිනේ? හරි. ජනාදීන්‍ය ආසංකරණ ජනාදීන්‍ය හරි. කාලගුණේ නම් අන්තිමම නරකයි. දුම වහිනවා. ගොඩක් ළමයින්ට එන්න බැරි අපහසු තත්ත්වයක් ඇති. මගෙත් හිතුව ගමන් සිග්නල් ගැටලු වේවි ගණන් ගන්න එපා. වයිබර කාලුණත් ඒ නිසා තමයි වෙන්නේ. අපි පුළුවන් උපරිමයෙන් කරගෙන යන්න. හරිනේ? ඊළඟට තියෙන්නේ මම හිතන අවසාන
විෂය විදිහට තියෙන්නේ දේශපාලන විද්‍යාව සහ නීතිය. දේශපාලන විද්‍යාව සහ නීතිය අතර පවත්නා සම්බන්ධතාවය පිළිබඳව. මොකද්ද පුතේ නීතියක් කියලා කියන්නේ? දේශපාලන විද්‍යාව සහ නීතිය. දැන් කොවලන්න අනාගතයේදී නීතිඥයෙක් නැත්තම් ලෝයර් කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නයි. රාග උසන බලන්න. ලෝයර් කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉගෙන ගන්න අය. එක්කෙනයි දෙන්නයි දෙන්නේ දින්නේ ලෝයස්ලා. 3යි 4යි. ගොඩක් ඉන්නවනේ. හරි. නඩු කීපයක්ම කතා කරගන්න පුළුවන්. හොඳයි. දැන් මේ ලෝ කොලේජ් යන්න කලින් ලෝ ෆැකල්ටි එකට තේරෙන්න කලින් ඉස්සෙල්ලාම නීතිය ගැන ඉගෙන ගන්න කොහෙන්ද? ඉස්සෙල්ලාම නීතිය ගැන ඉගෙන ගන්න දේශපාලන විද්‍යාව ගන්න. දැන් ලොජික් ක්ලාස් එකකට ගියොත් ඉස්සෙල්ලාම නීතියක් කියන්නේ මොකක්ද කියලා දුගන්න? නෑ. නමුත් ඉස්සෙල්ලාම නීතියක් පිළිබඳව කතා කරන්නේ ඇඩ්වාන්ස් ලෙවල් පොලිටිකල් සයන්ස් සිලබස් එක ඇතුලේ. පැහැදිලිද? ඒ වගේම තමයි අපි මේ දේශපාලන විද්‍යාවේදී කතා කරන නීතිය පිළිබඳව කොටස ඔයගොල්ලෝ ලෝ ෆැකල්ටි තේරුණාට පස්සේ පළමු අවුරුද්දේ සහ දෙවන අවුරුද්දේ උගන්වන්නේ ඒ කොටස් තමයි. ඒවා වැඩි දියුණු කරනවා. පැහැදිලිද? එහෙනම් මතක තියාගන්න. ඔයගොල්ලෝ ලෝ ෆැකල්ටි, ලෝ කොලේජ්, ඒ වගේම LLB වගේ ලෝ එන්ට්‍රන්ස් එක්සෑම් මේ වගේ දේවල් වලට මුහුණ දෙනකොට ඊට අවශ්‍ය මූලික හැම කරුණක්ම ඉගෙනගෙන තියෙන්නේ පොලිටිකල් සයන්ස් වල. උනේ නම් අද ඉගෙන ගන්නවා පොලිටිකල් සයන්ස් ක්ලාස් එකකින් මොකක්ද නීතියක් කියන්නේ කියලා. මම නීතියක් ගැන කියලා දෙන්න කලින් මෙතන ඉන්න කාටද කියන්න පුළුවන්ද මොකක්ද නීතියක් කියන්නේ කියලා. දැන් chat box open කරලා තියෙන්නේ. දැන් නීතියක් කියන එක අපිට සාමාන්‍යයෙන් අපි දන්නා දෙයක් නීතියක් කියන එක. ලංකාවේ ජීවත් වෙන අපි දන්නවා ලංකාවේ නීතියක් කඩන්න බෑ. නීති කැඩුවොතින් දඬුවම් ලැබෙනවා. හැබැයි නීති කඩන්න බැරි වුණාට නීති නවන්න පුළුවන්. නීති නවලා රිංගල යන්න පුළුවන්. පැහැදිලිද? අපේ රටේ ක්‍රමය අනුව ඒක තමයි වෙන්නේ. ලයිසන් එක නැතුව එළියට බැස්සොතින් හෙල්මට් එක දාන්න නැතුව බයික් එකකින් ගියොතින් සුදු ඉරේ වාහනයක් ඕවර්ටේක් කරවොතින් ඩබල් ඉරක් කැපුවොතින් පාලමක වාහනයක් ඉස්සර කරවොතින් පොලිසිය නවත්තලා දඩයක් ගහන්න එහෙම නැත්නම් ලයිසන් එක අරගෙන උසාවි දාන්න කටයුතු කරනවත් එක්කම අත යටින් ගාණක් දීලා උසාවි දානකින් ෂේප් වෙලා සාමාන්‍ය පරිදි ඒක පහලා දානවා. දැන් එතකොට නීතිය ක්‍රියාත්මක කරන්න ගියා. පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන්න ගියා. නීතිය කැඩුවා. නීතිය කඩපු වෙලාවට දඬුවම් දෙන්න උත්සාහ කරා. උසාවි දාලා දඬුවම් දෙන්න උත්සාහ කළා. හැබැයි අපේ ලංකාවේ තීරයක අනුව නීතිය නවන්න පුළුවන්. අන්න යටින් ගාණක් දීලා නීතිය නවලා රිංගලා. ඒක ලංකාවේ ක්‍රමය. පැහැදිලිද? එහෙනම් මොකක්ද මේ නීතියක් කියලා කියන්නේ? ඔව් කීප දෙනෙක් දාලා තියෙනවා අදහස් ටික. මොකක්ද නීතියක් කියලා කියන්නේ? පුතේ නීතියක් කියලා කියන්නේ සංවිධික සමාජයක් තුල මිනිසාගේ බාහිර හැසිරීම හෙවත් බාහිර චර්යාව පාලනය කිරීම සඳහා අධිකාරී බලය පදනම් කොටගෙන රජය විසින් පනවුන් ලබන රෙගුලාසි නීති ලෙස අර්ථකථනය කරන්න පුළුවන්. මොකද්ද මේ කිව්වේ? සංවිධික සමාජයක් තුල වෙනස් වෙමින් පවතින ගතික ස්වරූපයෙන් යුක්ත සමාජයක් තුල මිනිසාගේ අපේ බාහිර හැසිරීම හෙවත් බාහිර චර්යාව අපේ බාහිර චර්යාව පාලනය කරන්න අපිව කන්ට්‍රෝල් කරන්න රජය විසින් පනවනු ලබන රෙගුලාසි වලට අපි කියනවා නීති කියලා. එහෙනම් රජය විසින් පනවපු මූලික වූ උත්තරීතර වූ පොදු නීතිය මොකක්ද? ඕනෑම රටක ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක
රජය විසින් පනවපු රජය විසින් ඉදිරිපත් කරලා තියෙන උත්තරීතර වූ මූලික වූ නීතිය මොකක්ද? රටක මූලික නීතිය මොකක්ද? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ඒක තමයි රටේ මූලික සහ උත්තරීතර නීතිය. ඒක තමයි බලගතුම නීතිය. ඒක තමයි රටක පොදු නීතිය. ඒකට අනුව තමයි අපි පාලනය වෙන්නේ. එහෙනම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියන මූලික නීතිය ලියා තිබෙන ලියවිල්ලට පටහැනිව කරන හැම දෙයක්ම ව්‍යවස්ථා විරෝධී. එහෙම නැත්නම් නීති විරෝධී. පැහැදිලිද? එහෙනම් පුතේ නීතියක් කියලා කියන්නේ අපේ බාහිර හැසිරීම, අපේ බාහිර චර්යාව පාලනය කිරීමට රජය විසින් පනවා තිබෙන රෙගුලාසි පද්ධතිය. පැහැදිලිද? බාහිර හැසිරීම. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ඇයි හෙල්මට් එකක් දාගෙන බයික් එක යන්නේ? ඇත්තටම ඔළුවේ ආරක්ෂාවටද? නෑ. පොලිසියෙන් දඩයක් ගන්න වෙයි කියන බයද? ඇයි අපි ලයිසන් එකක් අරගෙන ඊට බහින්නේ? වාහනයක යනකොට. ඒක නීත්‍යානුකූල වෙන්න ඕන නිසා නෑ. පොලිසියෙන් දඩයක් ගහයි කියන බය. ඇයි අපි කහයි රකීම දැන් පාර මාරු වෙන්නේ? දැන් කහයිර වල නැද සුදු විරේ තියෙන්නේ. ඇයි සුදු විරකීම පාර මාරු වෙන්නේ? පොලිසියෙන් දඩයක් ගහයි කියන බයට. දැන් පොලිසිය නැත්තම් ළඟපාතක සුදු විරකුත් නැත්තම් දෙපැත්ත බැලුව දරස් ගාන පයින්නවනේ. පොලිසිය හිටියොත් නේ අපි කහයිර කිලෝමීටරයක් හොයාගෙන ගිහලා එතනින් මාරු වෙන්නේ. එතකොට ඒ නීතිය මගින් පාලනය කරේ අපේ අභ්‍යන්තර හැසිරීම නෙමෙයි. මට හිතිලා මම මේ කරන වැඩේ වැරදි. මේක නීත්‍යානුකූල නෑ. මම නීත්‍යානුකූල සමාජ පුරවැසියෙක් විදියට මම කහයි රැකීම පාරමාරු වෙන්න ඕන. මම මගේ ආරක්ෂාව ගැන හිතලා සමාජ සුබ සාධනය ගැන හිතලා මම හෙල්මට් එකක් දාගෙන බයික් එකේ යන්න ඕන. මම රියදුව බලපත්‍රය අරගෙන යන්න ඕන. ඒ දේවල් ටික හිතලා නෙවෙයි කරන්නේ. එහෙම හිතනවා කියවනම් ඒක බොරුවක්. එහෙම කරන්නේ නීතියට තියෙන බය නිසා. අර නීතිය මගින් අපේ බාහිර හැසිරීම පාලනය කරනවා. අපේ තියෙන අර සත්ව ගතිය පාලනය කරනවා. පැහැදිලිද? නීතියක් නැත්නම් අපි ඔක්කොම සත්තුනේ. රටක නීති තිබිලත් නීති උල්ලංඝනය වීමේ ප්‍රවණතාවය බලද්දී රටක නීතිය නැත්නම් තිරසන්නු සහ අපි අතර වෙනසක් නැති වෙනවා. පැහැදිලිද? එහෙනම් මොන දේ වුණත් අපේ බාහිර හැසිරීමෙන් අපිව කන්ට්‍රෝල් කරලා මහජනතාවගේ අවනතභාවය ලබා ගන්නේ නීතියක් මත. එහෙනම් අපේ අභ්‍යන්තර හැසිරීම පාලනය කරන්න කිව්වොත් නීතිය පැත්තකට දාන්නකො. අපේ ඇතුලේ තියෙන අභ්‍යන්තර හැසිරීම අපි වෙනුවෙන් අපි තනියම හිතන දේවල් ටිකක් තියෙනවනේ. ඒකට අපි කියනවා අත්තාරිපතේය කියලා. බෞද්ධ ගැන්වීමට අනුව. තමා විසින්ම හිතලා මේක හොඳද නැද්ද කියලා තීරණය කරලා කරන්නේ. එතකොට ඒක අපි කොහොමද පාලනය කරගන්නේ? ආගමක් මගින්. සදාචාරයක් මගින්. පැහැදිලිද? සදාචාරය සහ ආගම මගින් තමයි අපේ අභ්‍යන්තර හැසිරීම පාලනය කරන්නේ. ඇතැම් වෙලාවට අපිට කේන්ති යනවා. කේන්ති ගියාට පස්සේ හිතනවා හිරගෙවල් හත ගියත් මට අරුව මරන්න හිතෙනවා. හිරගෙදර ගියත් මට අරුව මරන්න හිතනවා කියලා අපිට කේන්ති යන අවස්ථා තියෙනවා. හැබැයි එහෙම නොකරන්නේ ඇයි? හිරගෙදර යන්න තියෙන බයටද? එහෙම නැත්නම් පොලිසියෙන් අල්ලන් යයි කියලා බයටද? නෑ. මරණින් පස්සේ අපාගත වෙයි කියන බයට. ක්‍රිස්තියානි දර්ශනයට අනුව නම් මරණින් පසු දෙවියන් වහන්සේ ගාවට යන්න බැරි වෙයි කියන බය. ඉතින් ආගමක් මගින් පාලනය වෙනවා. අභ්‍යන්තර හැසිරීම. එහෙනම් මෙන්න මේ නීතිය පිළිබඳව, සදාචාරය පිළිබඳව, ආචාර විද්‍යාව පිළිබඳව, නීති විද්‍යාව පිළිබඳව, නීතියේ ආධිපත්‍ය කියන්නේ මොකක්ද? මිනිසා නීති රටක්වන්නේ ඇයි? නීති ඉදිරියේ සමානාත්මතාවය කියන්නේ මොකක්ද? මෙන්න මේ වගේ බොහෝමයක් නීතිය පිළිබඳව අපි ඉගෙන ගන්න ඉස්සෙල්ලාම දේශපාලන විද්‍යාව හරහා. එතකොට දේශපාලන විද්‍යාවේදී අපි කතා කරන මූලික වූ උත්තරීතර වූ නීතිය. එහෙම නැත්නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. මේක තමයි රටේ මූලික නීතිය. මේ වලඟ තියෙන රටේ මූලික නීතියේ ෆොටෝකොපියක්. පැහැදිලිද? මෙන්න මේක නීතිය පිළිබඳව නීතියේදී අධ්‍යයනය කරනවා වගේම මේක පුතේ දේශපාලන විද්‍යාවේදීත් අපි අධ්‍යයනයට භාජනය කරනවා. එහෙනම් මතක තියාගන්න නීතිය හා දේශපාලන විද්‍යාව අතර
මනා සම්බන්ධතාවයක් තියෙනවා. දැන් ලෝ යන්න බලාපොරොත්තු වෙන ඉන ළමයින්ට නීතිය කියන එක තේරුණාද? තේරුණා යත උත්සාහ. නීතිය කියන එක තේරුණාද? හරි. අපි ලියා ගමු. ඡේදකින් පටන් ගන්න. දේශපාලන විද්‍යාව හා නීතිය අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් පවතී. අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් පවතී. අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් පවතී. සංවිධිත සමාජයක් තුළ මිනිසාගේ බාහිර පැවැත්ම හෙවත් බාහිර හැසිරීම පාලනය කිරීම සඳහා අධිකාරී බලය පදනම් කොටගෙන රජය විසින් පනවනු ලබන රෙගුලාසි නීති වේ. දේශපාලන විද්‍යාවේදීද වෙනක් පැනකින් පල්ලෙහාට නීතියේ ආධිපත්‍ය යනු කුමක්ද? නීතියේ ආධිපත්‍ය යනු කුමක්ද? මිනිසා නීතියට යටත් වන්නේ ඇයි? නීතිය ඉදිරියේ සමානාත්මතාවය යනු කුමක්ද?
නීති ඉදිරියේ සමානතාවය යනු කුමක්ද? සුබුරුදු පෑනින් යනාදිය පිළිබඳව කරුණු විමසනු ලබයි. එහෙම නැත්නම් අධ්‍යයනය කරනු ලබයි. නීතිය මගින් මිනිසාගේ බාහිර හැසිරීම පාලනය කරන්නාසේ නීතිය මගින් මිනිසාගේ බාහිර හැසිරීම පාලනය කරන්නාසේ ආචාර විද්‍යාව හා ආගම මගින් මිනිසාගේ අභ්‍යන්තරික හැසිරීම පාලනය කරනු ලබයි. ඡේදකින් පටන් ගන්න. දේශපාලන විද්‍යාවේ පරීක්ෂණාගාරය වන්නේ ඉඩ මදිනම් චූටියට යටින් පොඩක් දාගන්න පොඩි කොටසක් තියන්න. දේශපාලන විද්‍යාවේ පරීක්ෂණාගාරය වන්නේ ප්‍රායෝගික ඌත් ගතික කියන්නේ වෙනස් වෙනවා කියන්නේ. ප්‍රායෝගික ඌත් ගතික ඌත් සමාජය වන අතර ඒ බව දේශපාලන විද්‍යාව හා අනෙකුත් සමාජීය විද්‍යාවන් අතර පවත්නා සම්බන්ධතාවෙන් මනාව පැහැදිලි වේ. හරි. පොතේ දේශපාලන විද්‍යාව හා අනිකුත් සමාජීය විද්‍යාවන් අතර පවත්නා සම්බන්ධතාවය කියන එක සම්බන්ධයෙන් ඒ කොටස සම්බන්ධයෙන් ඔය ප්‍රමාණවත් කොබලන් ඒ කොටස තේරුණා අය? ඒ කොටස තේරුණාද? ඔව් හරි. ඊළඟට කතා කරන්න යන්නේ ඊ타මත්ම
වැදගත් සුවිශේෂී මාතෘකාව. පැහැදිලිද? මේ කතා කරපු කොටස් වලින් අපි කතා කරන්න යන කියන්නේ මේ පළවෙනි පාඩමේට අදාළව අපි කතා කරන්න යන කොටස් වලින් වැදගත්ම කොටස් තමයි දැන් මේ කතා කරන්න යන්නේ. හැබැයි කරුමක මහත කියලා කියන්නේ අද මේ කාලගුණික තත්ත්වය නිසා බහුතරයක් දෙනා පන්තියේ නේ. හැබැයි අපිට මේක පස්සර දාලා වැඩ කරන්නත් බෑ. පැහැදිලිද? ඒ නිසා කිසිම ළමයෙක් ලීව් වෙන්නේ නැතුව මේ කොටසට අනිවාර්යයෙන්ම පන්තියේ ඉන්න. ඒකට හේතුව තමයි මේක අනිවාර්ය 20 ප්‍රශ්නයක්. එහෙම නැත්නම් මේක අනිවාර්යෙන් එන්න තියෙන ප්‍රශ්නයක්. පැහැදිලිද? MCQ ප්‍රශ්න දෙකක් නිර්මාණය වෙන, එක කෙටි ප්‍රශ්නයක් නිර්මාණය වෙන සහ ව්‍යුහගත රචනාමය ප්‍රශ්නයක්. නැත්නම් 20 ගෙඩි පිටින් එන 20 ප්‍රශ්නයක් නිර්මාණය වෙන කොටසක්. ඒ නිසා මේ පාඩමට ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම එක දිගට සම්බන්ධ වෙලා සාවධානව අහගෙන ඉන්න. පැහැදිලිද? දැන් ඔයගොල්ලොන්ට එන්න අපි මේ කරන් යන වැඩපිළිවෙලේ සහ විෂයේ වැදගත්කම සහ මේකේ තියෙන ක්‍රමානුකූල බව වැටහෙන්න ඕනේ. පැහැදිලිද? දැන් මම හිතනවා ඔයගොල්ලොන්ට මේ දක්වා කරන් ආපු කිසිම කොටසක කිසිම මාතෘකාවක දේශපාලන විද්‍යාව හඳුන්වා දීම, දේශපාලන සමාජානුයෝජන කාරක, මිනිසුන්ගේ දේශපාලන සහභාගීත්වයේ තීරණය වලපාන සාධක, ඊට පස්සේ දේශපාලන විද්‍යාව අනිත් සමාජ විද්‍යාවන් මේ කිසිම කොටසක අමාරු තැනක් තිබුණා කියලා මට කියන්න බෑ. තාම අපිට මේකේ සංකීර්ණයි කියන තැනක් අහුන්නේ නැහැ. මොකද හැම සංකීර්ණ කාරණාවක්ම මම ඔයගොල්ලන්ට ඉතාමත්ම සරල විදියට ඕගොල්ලොන්ගේ මට්ටමින් ප්‍රාථමික උදාහරණ අරන් පැහැදිලි කරලා දුන්නා. පැහැදිලිද? මේක විද්‍යා විෂයන් අතරින් ඉහළ එසෙත් අගයක් තියෙන විෂයක්. ඒ නිසා මේකට අපිට මහන්සි වෙන්න වෙනවාමයි. එහෙනම් මම මේ කියන්න කරුණු කාරණා ටික හොඳට ඔළුවට දාගන්න. කිසිම කෙනෙක් ලීව් වෙන්න එපා. මොකද මේක සුවිශේෂී කොටසක් නිසා. එහෙනම් මේ කරන් යන පිළිවෙල ඔළුවට දැන්ම දාගන්න ඕනේ. පැහැදිලිද? මේ කතා කරන්න යන්නේ පුතේ දේශපාලනය හා දේශපාලන විද්‍යාව කියන කොටස. පැහැදිලිද? මෙතනදී අපි කතා කරනවා දේශපාලනයේ සහ දේශපාලන විද්‍යාව අතර පවත්නා සම්බන්ධතාවයේ වෙනසයි. මොකද දේශපාලනය හා දේශපාලන විද්‍යාව. මෙතනදී කරුණු දෙකක් ගැන කතා කරනවා. එකක් තමයි සම්බන්ධතාවය. අනිත් එක තමයි වෙනස. පැහැදිලිද? ඒ කියන්නේ සම්බන්ධය ගැනත් කතා කරනවා, මේ දෙක අතර තියෙන වෙනස ගැනත් කතා කරනවා. ඒ කියන්නේ පුතේ මේ ප්‍රශ්නේ ලියවෙන්න ඕන තුලනාත්මකව. මොකද්ද තුලනාත්මකව කියන්නේ? තුලනාත්මකව. මෙහෙම ප්‍රශ්නයක් ආවොත් මේ ප්‍රශ්න ලියවෙන්න ඕන තුලනාත්මකව. එහෙම නැත්නම් තවත් විදියකට හඳුන්වුවොත් සංසන්දනාත්මකව. සංසන්දනාත්මකව. පැහැදිලිද? ඒ කියන්නේ මේක ඇනලයිස් කරලා ලියන්න ඕන. ඒ කියන්නේ මේ දෙක අතර පවත්න වෙනස එකිනෙකට සංසන්දනය කරමින් තමයි මේක ලියවෙන්න ඕන. අන්න ඒකයි මම කිව්වේ මේකේ කොටස් ටික සාවධානව අහගෙන ඉන්න ඕන. උදාහරණයක් වශයෙන් ගත්තොත් එක පොයින්ට් එකක් අරගෙන කරුණක් අරගෙන ඒ කරුණ දේශපාලනයේදී කොහොමද තියෙන්නේ, ඒක දේශපාලන විද්‍යාවේදී කොහොමද තියෙන්නේ කියලා ඇනලයිස් වෙන්න ඕන. තුලනාත්මකව විග්‍රහ වෙන්න ඕන. ගොඩක් ළමයි කරනවා ඉස්සෙල්ලා දේශපාලනය ගැන ලියන්නේ. ඊට පස්සේ දේශපාලන විද්‍යාව ගැන ලියන්නේ. දැන් කොහේ සංසන්දනයක් තියෙන්නේ? ඒව ලකුණු දෙන්න බෑ. ගොඩක් පන්ති වල නෝට් උත් ඒ විදිහට ඇති. ඒක සාර්ථක නෑ පුතේ. ඔයගොල්ලෝ අර Google එකකින් ස්කීම් එකක් ඩවුන්ලෝඩ් කරලා බලන්න කොහොමද මේ සංසන්දනය කරන ප්‍රශ්න කොහොමද දෙන්නේ කියලා. පැහැදිලිද? එහෙනම් දේශපාලනයේදී කොහොමද තියෙන්නේ, දේශපාලන විද්‍යාවේදී කොහොමද තියෙන්නේ කියන එක
එක කරුණක් අරගෙන ඒක එවෙලෙම සංසන්දනය කරන්න. නැත්තම් දේශපාලනය ගැන ඉස්සර ලියන් ගිහිල්ලා පස්සේ දේශපාලන විද්‍යාව ගැන ලුවගෙන ලකුණු හම්බෙන්නේ. මම නම් දෙන්නේ නැහැ ලකුණු. පැහැදිලිද? මම ලකුණු දෙන්නේ නැහැ. පැහැදිලිනේ? මම ලකුණු දෙන්නේ දේශපාලන හා දේශපාලන විද්‍යාව සම්බන්ධතාවය මම කියන විදියට. මම දෙන නෝට් එකේ විදියට ලිව්වොතින් විතරයි. මොකද පුතේ මේක හරියටම ඔයගොල්ලෝ උඩට දාගන්න ඕනේ. මේක අමාරු නෑ. හරිනේ? එහෙනම් සාවධානව පාඩමට යන්න. හැමෝම පාඩමේ ඉන්න ඉස්සෙල්ලා මේ ක්ලියර් වෙන්න එපා. එහෙම නොවොත් ඔබටම තමයි පාඩම. හරිනේ? හරි. හරි. දේශපාලනය හා දේශපාලන විද්‍යාව. පුතේ මේ දේශපාලනය කියන ශාස්ත්‍රීය ශික්ෂණය ආරම්භ වෙන්නේ කවද්ද? දේශපාලනය කියන ශාස්ත්‍රීය ශික්ෂණය ආරම්භ වෙන්නේ කවද්ද? ක්‍රිස්තු පූර්ව මොන සියවසේද? ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ. කොහෙන්ද ආරම්භ වෙන්නේ? ග්‍රීසියෙන්. ඉපරණි ග්‍රීසියෙන් තමයි මේ විෂය ඉස්සෙල්ලාම ආරම්භ වෙන්නේ. අපි ඔක් කතා කරමු. එදා පටන් ගත්තේ විෂය වසර 3000කට අධික කාලයක් විකාශනය වෙමින් අද දක්වා පුළුල් පරාසයක විහිදෙමින් පවතිමින් පරිණාමය වෙමින් මේ දක්වා පැවතගෙන එනවා. පැහැදිලිද? ඒ කියන්නේ අදින් වසර 3000කට කලින් ආරම්භ වෙච්ච මේ විෂය මම මේ කතා කරන මොහොත දක්වා මේ තත්පරය දක්වා විවිධ ශ්‍රේණි ඔස්සේ වර්ධනය වෙමින් පැවතගෙන එනවා. ඒ අනුව මේ විෂයට අවශ්‍ය මූලික පදනම සපයපු දේශපාලන දාර්ශනිකයින් 3 දෙනෙක් හිටියා. පළවෙනි එක්කෙනා සොක්‍රටිස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල්. මේ කියන දාර්ශනිකයින්ගෙන් දේශපාලන විද්‍යාවට සක්‍රියව සහභාගී වුණේ නැත්නම් සක්‍රියව පදනම සපයපු දේශපාලන චින්තකයින් දෙදෙනෙක්. එක්කෙනෙක් තමයි ප්ලේටෝ. අනිත් එක්කෙනා තමයි ඇරිස්ටෝටල්. මොකද පුතේ සොක්‍රටිස්ට වැඩි යමක් කරගන්න හැකියාවක් ලැබුණේ ඔහු වසපානය කරවල මරණ දමන නිසා. පැහැදිලිද? ඔහුගේ මතය ඉදිරියට අරගෙන ගියේ ප්ලේටෝගෙන් පස්සේ ඇරිස්ටෝටල්. පුතේ ඒ දවස්වල ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 4 වන සියවස කියන කාල සීමාවෙදී ඉපරණි ග්‍රීසිය තුල දේශපාලනඥයින්ට දේශපාලනය කරන්නේ කොහොමද කියලා උගන්වන්න වෙනම ඉස්කෝලයක් පවත්වාගෙන ඉන්නවා. වෙනම ශාස්ත්‍රාලයක් පවත්වාගෙන ඉන්නවා. වෙනම විශ්වවිද්‍යාලයක් නැත්නම් වෙනම අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන ඉන්නවා. මේක ඉස්සෙල්ලාම ආරම්භ කරන්නේ ප්ලේටෝගේ ඇකඩමි එක, පොලිටිකල් ඇකඩමි එක, අධ්‍යාපන ආයතනය. පැහැදිලිද? මේ ඇකඩමි එකේ ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් තමයි ඇරිස්ටෝටල් කියලා කියන්නේ. ඇරිස්ටෝටල් ප්ලේටෝගේ ඇකඩමි එකෙන් දේශපාලනය ඉගෙනගෙන අවසානයේදී ඇකඩමි එකේම ගුරුවරයෙක් වශයෙන් කටයුතු කරනවා. පසු කාලීනව ඇරිස්ටෝටල් ඔහුගේ නමින්ම ඇරිස්ටෝටල්ගේ මූලිකත්වයෙන්ම වෙනම අධ්‍යාපන ආයතනයක් පිටවනවා. ඒ තමයි ඒක හඳුන්වනවා ලයිසියම් කියලා. ලයිසියම් කියලා. ඇරිස්ටෝටල්ගේ අධ්‍යාපන ආයතනය. ලයිසියම්. පැහැදිලිද? එයනම් මේකෙදි කරේ පුතේ දේශපාලනඥයින්ට දේශපාලනය කරන්නේ කොහොමද කියලා උගන්වනවා. දැන් මෙහෙම එකක් වර්තමානයේදී තියෙනවා. ලංකාවේ දේශපාලනඥයෙක් බිහි වෙන්න කලින් මෙන්න මේ වගේ අධ්‍යාපන ආයතනයකට ගිහිල්ලා දේශපාලන විද්‍යාව පිළිබඳව හදාරනවා. රාජ්‍ය පරිපාලනයේ රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය වගේ විෂයන්, ඒ වගේම ගැටුම් සමතනය, ගැටුම් නිරාකරණය, ගැටුම් කළමනාකරණය, ගැටුම් පරිවර්තනය වගේ විෂයන් හදාරලා අන්තර්ජාතික දේශපාලනය ගැන හදාරලා ආණ්ඩු ක්‍රම ගැන හදාරලා නීතිය ගැන හදාරලා දේශපාලනයට එන්න පුළුවන් නම් අර ප්ලේටෝ කියපු පරමාදර්ශී රාජ්‍ය, ඒ කියන්නේ එක්ක පාලකයා දාර්ශනිකයෙකු විය යුතුයි නැත්නම් දාර්ශනිකයා පාලකයෙකු විය යුතුයි. ඔය දෙකෙන් එකක්වත් කවදාවත් වෙන එකක් නෙවෙයි පුතේ. පැහැදිලිද? එක්ක පාලකයා දාර්ශනිකයෙක් වෙන්න ඕන නැත්නම් දාර්ශනිකයා පාලකයෙක් වෙන්න ඕන. එක්ක පාලකයා වෙන්න ඉන්න කෙනා දේශපාලනය ගැන ඉගෙන ගන්න ඕන
එහෙම නැත්නම් දේශපාලනය ගැන ඉගෙන ගත්ත කෙනෙක් පාලකයෙක් වෙන්න ඕනේ. ඒ තියරි එක මරුනේ. හැබැයි යෝග ප්‍රැක්ටිකලි නෑ. ප්‍රායෝගික නෑ. සාමාන්‍යයෙන් දේශපාලනයට එන්නේ සමාජීය හොඳටම වැරදි කරන කෙනා. මිනි මරලා අල්ලස් අරගෙන දූෂණ වැඩවලට සම්බන්ධ වෙලා ඒ වගේම බොහොම අපි එකට කියනවා මේ බ්ලැක් මාකට් එකේ මේ බ්ලැක් මනි හොයන නේ ඒ වගේ කෙනෙක් තමයි දේශපාලනයට එන්නේ. එතකොට එවැනි තත්වයකින් මිදලා දේශපාලනයට ඉන්න කෙනාට දේශපාලනයට උගන්වන්න වෙනම ආයතනයක් පවත්වාගෙන ගියා කියලා කියනවා. ඒක ඊටාත්ම හොඳ දෙයක්. හැබැයි ඒක සාර්ථක නැහැ. පැහැදිලිද? උදේ මතක තියාගන්න ලංකාවේ දේශපාලනඥයින්ගේ අදහසක් මතයක් තියෙනවා. ඒගොල්ලෝ දේශපාලනය ඉගෙන ගන්න විශ්වවිද්‍යාලයකට එහෙම නැත්නම් අධ්‍යාපන ආයතනයකට යන්න ඕනේ. ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝගේ හොඳම තක්සලාව හොඳම විශ්වවිද්‍යාලය උනේ ඒගොල්ලෝගේ ජීවිත අත්දැකීම. පැහැදිලිද? ඒගොල්ලෝ ලබා ගන්න ජීවන අත්දැකීම. අනුන්ගේ පෝස්ට් වල ඉරණ ඒවා, කටවුට් ඉරණ ඒවා, ඡන්ද පොළවල් ගියේ තියෙන ඒවා, ඡන්ද පෙට්ටි ගංගාවල පා කරන ඒවා, ඡන්ද අපේක්ෂකයින්ගේ ID එහෙම නැත්නම් ඡන්ද දායකින්ගේ මේ ID එකතු කරන ඒවා. ඒ වගේ අර ක්‍රියාවලින් වලින් තමයි ඒගොල්ලෝ දේශපාලන ඉගෙන ගත්තේ කියලා පම්පෝරි කරනවා. නමුත් ප්ලේටෝලගේ කාලේ ඇරිස්ටෝටල්ගේ කාලේ දේශපාලනය උගන්වන්න වෙනම අධ්‍යාපන ආයතනයක් ශාස්ත්‍රාලයක් පවත්වාගෙන ඉන්නේ. ඒතර මෙතනදී දේශපාලනඥයින්ට විතරක් නෙමෙයි සාමාන්‍ය ජනතාවටත් දේශපාලනය කරන්නේ කොහොමද කියලා ප්‍රගුණ කරවන්න. දේශපාලනය කරන්නේ කොහොමද කියලා උගන්වන්න මේ අධ්‍යාපන ආයතනය අප කැප වෙලා කටයුතු කරනවා තියෙනවා. ඒ කියන්නේ අපිටත් දේශපාලනය උගන්වනවා. පැහැදිලිද? මෙන්න මෙහෙමයි ඡන්දේ අපේක්ෂකයෙක් තෝරගන්න. ඔබගේ ඡන්දය භාවිතා කරන්න මෙන්න මෙහෙමයි. උදේ ඇතම් වෙලාවට බැලට් පේපර් එකේ තමන්ගේ අපේක්ෂකයා තමන්ගේ අපේක්ෂකයාගේ ලකුණ තමන්ගේ අපේක්ෂකයාගේ අංකය හොයාගන්න බැරි අබුද්ධිමත් දියුණු නැති මිනිස්සු ටිකක් තාමත් ලංකාවේ ඉන්නවා. පැහැදිලිද? දැන් ඕගොල්ලෝ ඡන්දේ දාන්න ගියාට පස්සේ දිග බැලට් පේපර් එකක් හම්බ වෙනවා. මෙතන තියෙනවා නම අපේක්ෂකයාගේ නම ඒ වගේම ඔහුගේ ලාංඡනය තියෙනවා ඔහුගේ ඉලක්කම තියෙනවා. පැහැදිලිද? එතකොට එක මේ සමානුපාතික නියෝජන ක්‍රමයේ යටතේ එකම පක්ෂකින් අපේක්ෂකින් ගණනාවක් ඉදිරිපත් වෙනවා. පැහැදිලිද? දැන් මහමැතිවරණයක් නම් මාතර දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකින් 8 දෙනෙක් ඉදිරිපත් වෙනවා. සමානුපාතික නියෝජන ක්‍රමයේ යටතේ අදාළ අපේක්ෂකින් සංඛ්‍යාවට එහෙම නැත්නම් අදාළ ඡන්ද කොට්ටාස සංඛ්‍යාවට 3ක් එකතු කරලා තමයි නාම යෝජනා පත්‍රය බාර දෙන්න ඕනේ. එහෙනම් මාතර දිස්ත්‍රික්කයට අපේක්ෂකින් 8 දෙනෙක් ඉදිරිපත් වෙන්න ඕනනේ. පැහැදිලිද? මැතිවරණ කොට්ටාස ඡන්ද කොට්ටාස 8ක් තියෙනවනේ. ඒතර 8 දෙනෙක් ඉදිරිපත් වෙන්න ඕනේ. හැම පක්ෂකින්ම මේ නාම යෝජනා 8ට අමතරව මේ නම් 8ට අමතරව ඒගොල්ලෝගේ නාම යෝජනා පත්‍රයට තව අමතර නම් 3ක් එකතු කරන්න ඕනේ. පැහැදිලිද? එතකොට නාම යෝජනා පත්‍රයේ නම් සඳහන් වෙනවා පුතේ 11ක්. පැහැදිලිද? එතකොට මෙන්න මේ 11 දෙනෙක් ඉදිරිපත් වෙනවා එක පක්ෂයක්. මම මේ මාතර දිස්ත්‍රික්කයේ උදාහරණ ගත්තේ. එතකොට පොදු ජන පෙරමුණෙන් එකයි, සමගි ජන බලවේගයෙන් එකයි, ජාතික ජන බලවේගයෙන් එකයි, මුස්ලිම් කොංග්‍රසයෙන් එකයි. ඒතර මේ වගේ කීයක් ඉදිරිපත් වෙනවා. පැහැදිලිද? ඒතර බැලට් පේපර් එක විශාල වෙනවා. ඡන්ද පත්‍රිකාව විශාල වෙනවා. එතකොට අපේක්ෂකයන් සංඛ්‍යාව වැඩි වුණාම ඡන්ද දායකයාට තමන්ගේ අපේක්ෂකය හොයාගන්න අමාරුයි. අකුරු කියවන්න බැරි, ඉගෙන ගත්තේ නැති, ඇස් පේන්නේ නැති වයසක මිනිස්සුන්ම ඡන්ද දාන්න එනවා. ඒ මිනිස්සුන්ට තමන්ගේ අපේක්ෂකයාගේ නමයි, ඉලක්කමයි, ලාංඡනයයි හොයාගන්න බෑ ඡන්ද පත්‍රිකාව දිග නිසා. දැන් ඊට කලින් මේ මිනිස්සුන්ට මේ පිළිබඳව පුහුණුවක් එහෙම නැත්නම් මේ පිළිබඳව අර ඩොනමෝරියුගේ වගේ පාඨ භාවිතා කරලා ඡන්ද දාන ක්‍රමය. ඩොනමෝරියුගේ තිබුණේ පුතේ පළවෙනි රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී මිනිස්සු ඡන්ද දැම්මේ පාඨවලට. ලාංඡන වලටවත් අංක වලටවත් නෙමෙයි. පාඨ වලට තමයි ඡන්ද දැම්මේ. මෙන්න මේ පාඨයෙන් මේ අපේක්ෂිතයි.
පාට අඳුරගත්තා ඒ පාටෙන් අර අපේක්ෂකයින් ගැහුවා පතේ. ගාලා පෙට්ටියට දැම්මා. ඒක තමයි වුනේ. හැබැයි නූතන යුගයේදී මේ නව මැතිවරණ ක්‍රමයත් එක්ක ඒක ටිකක් දියුණු වෙලා තියෙනවා. ලාංඡනයේට සහ අකුරට තමයි හතරේ ගහන්නේ. ඉතින් ඒ ඉදිරියෙන් තමයි හතරේ ගහන්නේ. එතකොට මෙහිදී සාමාන්‍ය ජනයාට මේක තේරුම් ගන්න අමාරුයි. දැන් ඕගොල්ලන්ට ඇස් පේනවා. ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. අපේක්ෂකගේ නම කියවලා හතරේ ගහන්න පුළුවන්. හැබැයි ඉගෙන ගත්තේ නැති නූගත් මිනිස්සු, වයසක මිනිස්සු කොච්චරනම් ලංකාවේ ඉන්නවා. අන්න ඒ වගේ අවිනිශ්චිත ඡන්ද වලින් උපරිම ප්‍රයෝජන ගන්නේ මෙන්න මේ බැලට් පේපර් එකේ ඉස්සෙල්ලාම ඉන්න 3 දෙනා. කොහොමද එම්බෙන්නේ? පුතේ මතක තියාගන්න සෑම පක්ෂකින්ම ඉදිරිපත් විය යුතු മന്ത്രിවරු සංඛ්‍යාවට 3ක් එකතු කරලා දෙන නාම යෝජනා පත්‍රය සකස් කරන්නේ අකාරාදී පිළිවෙලට. සිංහල ඕඩිය අකාරාදී පිළිවෙල දන්නවනේ? ආයන්න මෙහෙම අකාරාදී පිළිවෙලක් තියෙනවනේ. අකාරාදී පිළිවෙලට තමයි නාම යෝජනා පත්‍රය සකස් කරන්නේ. උදාහරණයක් ගමු මාතරේ. මාතර හැමදාම අංක 1කින් තරඟ කරන්නේ කොහොමද? මහින්දයාපා අබේවර්ධන මහතා. වර්තමාන කතානායක. ඔයගොල්ලෝ දන්නවනේ. මහින්දයාපා අබේවර්ධන කොහොමද අංකයකට එන්නේ? මයන්න කියලා කියන්නේ ගොඩක් පස්සේ තියෙන අක්ෂරයක් නේ. කොහොමද එහෙම වෙන්නේ? සිංහල හෝඩියේ ව්‍යංජන අක්ෂර වල කොහොමද මයන්න එච්චර ඉස්සරහට ආවේ? පොඩක් බලන්නකෝ. කක ගගන ටට්ටල්දෙන් තත්ත්වදෙන පප්පම්ම යරලෝ සස්සාල පාක්කම්. ගජන දඹ. ඔය ටිකනේ සිංහල හෝඩියේ ව්‍යංජන වල ව්‍යංජන 42. එතකොට ඔතනදී මයන්න කොහොමද එන්නේ? එයා පුතේ නාම යෝජනා පත්‍රය බාර දෙන්නේ මහින්දයාපා අබේවර්ධන කියලා නෙමෙයි. අබේවර්ධන මහින්දයාපා. එතකොට යාගේ නම ඉදිරියට එනවා. දැන් පෞගේ මැතිවරණයෙන් අංක 3ෙන් තරඟ කරේ ඩලස් 50ක් පෙරමුණේ. අංක 3ෙන් හෝ අංක 3ෙන් හෝ 2කින් මම මතක නැහැ. ඩලස් 50ක් පෙරුම නෙමෙයි නම දෙන්නේ අලහක් පෙරුම ඩලස්. හරිද? ඒ වගේම කංචන විජේසේකරට ඉස්සරහ නම් අංකයක් තමයි ආවේ. එයාගෙත් ඔය කංචන උට අමතරව අකලංක කියලා කෑල්ලක් තියෙනවා. මේ අකලංක කංචන විජේසේකර කියලා එහෙම එකක් තමයි දුර මතක විදියට. ඒ වගේම මේ ඒ වගේ අර නම් දෙනකොට මහින්ද අබේවර්ධන නෙමෙයි අබේවර්ධන මහින්ද ආපා කියලා නම. ඒතකොට අංකයකට එයාගේ නම එනවා. දැන් වයසක ආච්චි කෙනෙක් යනවා මේ චන්දපුරට. ඇස් පේනොත් අඩුයි. බැලට් පේපර් එකේ පර පල්ලෙහායින් ඉන්න අපේක්ෂකව හොයාගන්නත් අමාරුයි. මොකද්ද කරන්නේ? හොයාගන්න අමාරු වුණොතින් මෙන්න මේ උඩින්ම ඉන්න එක්කෙනාට කතර ගහලා එනවා. ඒ වගේ අවිනිශ්චිත කතර කීයක් නම් මේ පළවෙනියට ඉන්න කෙනාට වැටෙනවා. ඒතර එයා අනිවාර්යයෙන්ම දිනනවා. සාමාන්‍ය මහින්දයාපල වගේ අය කවදාවත් මාතරින් පරාද වුණේ නැහැ. පැහැදිලි? අන්න එහෙනම් මතක තියාගන්න මේවා පිළිබඳව විධිමත් අධ්‍යාපනයක් ලැබෙන්නේ නැති නිසා තමයි ලංකාවේ මැතිවරණ ක්‍රියාවලිය මෙතරම් පහළ මට්ටමකට පහළ සංස්කෘතික මට්ටමකට වැඩිලා තියෙන්නේ. දැන් තේරුණාද මේ ක්‍රියාවලිය බලන් ඉන්නවා වගේ නෙමෙයි මේ ක්‍රියාවලිය කතා කරන්න සහ ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා කියලා. ලංකාවේ මැතිවරණ ක්‍රියාවලිය ගැන අපි 1970 වසරේදී කතා කරමු. කොහොමද ජාතික ලයිස්තුවේ මන්ත්‍රීවරු 29ක් තෝරාපත් කරගන්නේ? කොහොමද 196ක් තෝරාපත් කරගන්නේ ඡන්දයෙන්? ඒ වගේ ගොඩක් දේවල් අපි කතා කරනවා ඉතින්. ඒතර මේවා අනිවාර්යයෙන්ම පරිපාලන විභාග වලට එන ප්‍රශ්න. ඒ නිසා මෙන්න මේ වගේ දේශපාලනය පිළිබඳව එහෙම නැත්නම් දේශපාලනය පිළිබඳව උගන්වන්න ඉපරණි ග්‍රීසිය තුල වෙනම අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන ගිහිල්ලා තිබුණා. එහෙනම් පුතේ මෙන්න මේ දේශපාලනඥයින්ට නිවැරදිව දේශපාලනය කරන්නේ කොහොමද කියලා උගන්වන්න දේශපාලන අධ්‍යාපන ආයතනයක් තිබිච්ච නිසා ඉපරණි ග්‍රීසිය තුල දේශපාලනය සහ දේශපාලන විද්‍යාව අතර
පැහැදිලි වෙනසක් තිබුණේ නැහැ. ඒකට හේතු උනේ ග්‍රීක ආණ්ඩුව කියලා කියන්නේ පුතේ ග්‍රීක ආණ්ඩුව කියලා කියන්නේ මිනිසුන්ගේ දේශපාලනික කටයුතු ගැන පමණක් හිතන තැනක් නෙවෙයි. මිනිසුන්ගේ සමාජ, දේශපාලන, ආර්ථික, සංස්කෘතික මේ සෑම දෙයක් පිළිබඳවම හොයන තැන. අනේ නිසා මහාචාර්ය අර්නස්ට් බාකර් කියනවා ග්‍රීක පුර ආණ්ඩුව යනු හුදු ආණ්ඩුවක් පමණක් නොව ඒ සමාජ පුරවැසියන්ගෙන් සමන්විත සමාජ ශාලාවක්ද විය. ඒක ඔයගොල්ලෝගේ හෑන්ඩ් අවුට් එකේ තියෙනවා. මේ නිර්වචනය නම් අනිවාර්යයෙන්ම පාඩම් වෙන්න ඕන. මේක ඔයගොල්ලෝගේ මේ ප්‍රශ්න ලියනකොට අනිවාර්යයෙන්ම දාන්න ඕන. මොකද මේ නිර්වචනය කන්සර්ක පන්තියේ නෝට් එකේ විතරයි දීලා තියෙන්නේ. මෙතෙක් තාම කවුරුවත් දීලත් නැහැ. ඒ නිසා මගේ පන්තියේ ළමයින්ගේ උත්තරේ අනිත් අයට වඩා සුවිශේෂී වෙන්න ඕන. ඒ සුවිශේෂීත්වය ගන්නේ ඔන්න ඔය වගේ පොයින්ට් වලින්. එහෙනම් ඒක ඉතාමත් ලේසි නිර්වචනයක්. මහාචාර්ය අර්නස්ට් බාකර් කියනවා ග්‍රීක පුර ආණ්ඩුව යනු නැත්නම් ග්‍රීක පෞර ආණ්ඩුව යනු හුදු ආණ්ඩුවක් වමනක් නොව ඒ සමාජ පුරවැසියන්ගෙන් සමන්විත සමාජ ශාලාවක්ද විය. පැහැදිලිද? එහෙනම් පුතේ මෙන්න මේ ආකාරයෙන් ඉපරණ ග්‍රීසිය තුල දේශපාලනය හා දේශපාලන විද්‍යාව අතර පැහැදිලි වෙනසක් තිබුණේ නැහැ. ඔන්න දේශපාලනය හා දේශපාලන විද්‍යාව අතර සම්බන්ධයයි වෙනසයි ගැන කතා කරන්න ප්‍රවිෂ්ඨ වුණා. ඔන්න හඳුන්වා දීම කරා. දැන් ප්‍රශ්නයක් ආවොතින් දේශපාලනය හා දේශපාලන විද්‍යාව අතර පවතින සම්බන්ධතාවය හෝ වෙනස පැහැදිලි කරන්න කියලා හඳුන්වා දීමේදී කියවෙන්න ඕන ඉපරණ ග්‍රීක යුගය තුල මුල් කාලීනව දේශපාලනය හා දේශපාලන විද්‍යාව අතර පැහැදිලි වෙනසක් තිබුණේ නැහැ කියලා. ඒ කොටස තේරුණා. තේරුණාද? හරි. හොඳයි. ආගන්න පුතේ. ගොඩාක් කාලගුණේ අවුල් හොඳටම අකුරු ගහන වටවටම පත්ලා තියෙන්නේ. මේමයි. දැන් මේ කොටස පුතේ ඇත්තටම මේ හැමෝම ඉන්න ඕනි කොටසක්. හැමෝම පාඩමේ ඉන්න ඕනි කොටසක්. පැහැදිලිද? දැන් ඔය හඳුන්වා දීම මම පැහැදිලි කිරීමක් කරා. ඒ නිසා අපේ දැන් ලම්පන්තියේ හිටපු ළමයිතු ගොඩක් දෙනෙක් ලීව් වෙලා ගිහින් තියෙනවා. ගොඩක් අය මට WhatsApp එකට දාලා තියෙනවා මේ කාලුණු තත්ත්ව නිසා ලීව් වෙනවා කියලා. ඉතින් අනිත් අයටත් මේ පාඩම යන්න ඕන. ඒ නිසා මම මෙන්න මෙහෙම යෝජනාවක් කරනවා. ලබන සතියේ බදාදා ක්ලාස් එකේදී අපි පැය දෙකමාර ඒ කියන්නේ 6 ඉඳන් 8මාර වෙනකන් ක්ලාස් එක කරන්න බලාපොරොත්තු වෙනවා. කැමතිද වැඩේට? මොකද අපේ අනිත් යාළුවන්ට පන්තියට සහභාගී වෙන්න බෑ කියලා කියන්නේ ඒක ඒගොල්ලන්ට වෙන ලොකු අසාධාරණයක්. මොකද කරන්නේ? කැමතිද මේ වැඩේට? අපතේ මට හැමෝම අදහසක් දාන්න නැත්තම් මේ බහුතරයේ අදහස් තමයි මගේ අදහස. හැමෝම අදහසක් දාන්න මේ ඒතර දැන් ඒතර 7:00ට අපි ක්ලාස් එක නවත්තලා ලබන සතියේ බදාදා ක්ලාස් එකේ පැය දෙකමාරක් කරනවා. ඒකෝර අද පැය භාගෙත් එක්ක. මොකද දැන් ඕගොල්ලන්ට තේරෙනවා ඇති තාම අපි මේ හඳුන්වා දීම විතරයි කරේ. මගේ හඳුන්වා දීමත් කරේ කරන්න ඕනේ නිසා නැත්තම් අපි අර අනිත් අයට දැන් අද භාගයට භාගයක් අඩු වෙනකොට භාගයට භාගයක්ම අඩු වෙන්නේ. ඒ කියන්නේ මෙන්ද 50 ඉක්මවා ඉන්න පන්තියේ භාගයට භාගයක් අඩු වෙනවා. ඒතර මේ අද මේ තියෙන තත්ත්ව නිසා තමයි මේ අඩු වෙලා තියෙන්නේ. එතකොට ඕගොල්ලෝ ඒ දෙයට කැමතියි. හරිනේ? ඔව් අපි එහෙම කරමු. ඊළඟ කාරණාව තමයි අහගන්නකෝ. දැන් භෞතික පන්ති පටන් අරගෙන තියෙන්නේ පුතේ. භෞතික පන්තියට සම්බන්ධ වෙන අය දිගටම භෞතික පන්තියට සම්බන්ධ වෙන්නත් ඕන. මේ ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙන්නත් ඕන. ඒ කියන්නේ දෙවෙනි කණ්ඩායමේ අය. හරිද? එතකොට
භෞතික පන්ති යන වැඩ පිළිවෙල ගැන මම ඔයගොල්ලෝට භෞතික පන්ති දෙන අයට පන්තිදී පැහැදිලි කිරීමක් කරා. පැහැදිලිද? එතකොට මේ කරන් යන කොටසට ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම හැම ළමයෙක්ම මේ ඔන්ලයින් ක්ලාස් එකට පොදුවේ සම්බන්ධ වෙන්න ඕනේ. ඔන්ලයින් විතරක්ම සම්බන්ධ වෙන අයට කිසිම ගැටලුවක් නැහැ. දිගටම මේ විදිහට ඔන්ලයින් එකට බදා දවසක ආයත ක්ලාස් එකට සම්බන්ධ වෙන්න තියෙන්නේ. කිසිම ගැටලුවක් නැහැ. පැහැදිලිනේ? ඉතින් හැමෝටම මම ආරාධනා කරනවා ෆිසිකල් එන්න පුළුවන් ළමයි ෆිසිකල් එකට එන්න. ෆිසිකල් එන්න පුළුවන් අය මොකද අර ෆිසිකල් එකේදී පොඩි ප්‍රායෝගික භාවයක් තියෙනවා. එහෙමයි කියලා නෑ ඔන්ලයින් එකෙත් අපි මේ විදිහටම ප්‍රැක්ටිස් කරගෙන යනවා. ඔන්ලයින් එකේ ප්‍රශ්න ලියවනවා, ප්‍රශ්න සාකච්ඡා කරනවා, මයික් ඔන් කරලා ප්‍රශ්න කියන්න ඕන. ඒ වගේ වැඩ පිළිවෙලක් තියෙනවා. ඔන්ලයින් ෆිසිකල් කියන මගේ කිසිම ක්ලාස් එකක වෙනසක් තිබුණේ නෑ. වැඩ පිළිවෙල ඒ විදිහටම කරගෙන ගියා. 2022 මේ වෙනකොට තව පාඩම් 4යි ඉවර කරන්න තියෙන්නේ. ඉතින් විභාග කල්යයිද කියන එක ගැන කියන්න බෑ. ඒක දෙසැම්බර් වලට යයිද සැප්තැම්බර් වලට යයිද ඒක අපිට කියන්න බෑ. කොහොමවත් මගේ ටාගට් එක තිබුණේ මම හැම පන්තියක්ම අගෝස්තු වලදී සිලබස් ඉවර කරනවා. අගෝස්තු වෙන කලින් ඒ ටාගට් එකේ මම කොහොමවත් යනවා. එතකොට අපි පාඩම් බහුතරයක් 2022 කණ්ඩායම ඉවර කරලා මේ වෙනකොට MCQ 500කට ආසන්න ප්‍රමාණයක් සාකච්ඡා කරලා ඉවරයි. ඉතින් ලොකු වැඩ පිළිවෙලක් 22 කණ්ඩායමෙත් යනවා. ඉතින් විශේෂයෙන්ම මම කියන්නේ ඔන්ලයින් ෆිසිකල් කියලා නෑ. අපේ පන්තියේ හැම පැත්තකින් වැඩ වෙනවා. මේ ෆිසිකල් පටන් ගත්තත් කොහෙලා ෆිසිකල් නවත්තලා ආය ඔන්ලයින් එකෙන් නෙවෙයි ගන්නෑ. මම ළමයින්ට කියන්නේ ඔන්ලයින් උනත් ෆිසිකල් උනත් තමන්ට තමන්ගේ වැඩේ කරගන්න උඹරෙන් හරි නීරෙන් හරි තමන්ගේ වැඩේ කරගන්න කටයුතු කරන්න කියන එක තමයි මතක් කිරීමක් කරන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා ෆිසිකල් එකට සම්බන්ධ වෙලා ෆිසිකල් එකට සම්බන්ධ වෙන්න වැරදිලා හරි ආයි ඔන්ලයින් එක කරන්න ඕනොත් ඔන්ලයින් එකට සම්බන්ධ වෙන්න. ඔන්ලයින් එකට දිගටම සම්බන්ධ වෙන්න කිසිම පැටලක් නැහැ. දිගටම ඔන්ලයින් එකට සම්බන්ධ වෙන්න. ඔයගොල්ලෝගේ නිබන්ධන ඔන්ලයින් සම්බන්ධ වෙන අය නිබන්ධන ඔන්ලයින් සම්බන්ධ වෙන අය නිබන්ධන ලබා දෙන්නේ ආයතන මට්ටමින් නෙමෙයි. ඒක ලියාපදින් තැපෑරෙන් ගෙවන්නේ. ඒවට ආයතන සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට ෆිසිකල් සම්බන්ධ වෙන අයට ආයතන මට්ටමින් තමන්ගේ නිබන්ධන ගන්න පුළුවන්. ළමයින්ට ගැටලු තියෙනවා නම් මාව දැනුවත් කරන්න. ළමයි අදාළ ආයතන වලට තමන් එන්න ෆිසිකල් එන්න බලාපොරොත්තු වෙන ආයතන වල වෙනම ගෲප් තියෙනවා. ඒ ගෲප් වලට ඇඩ් වෙන්න ඇඩ් වෙලා නැත්නම් හැමෝටම මතක් කරන්න දිනපතා පන්තියට සහභාගී වෙන්න. මෙච්චර අයහපත් කාලගුණ තත්ත්වයක් තිබිලා ඉගෙන ගන්න උනන්දුවක් තියෙන ඒ වගේම මේ විෂයට ආස කරන අපේ ළමයි පන්තියට පැමිණීම ගැන මම ඇත්තටම සතුටු වෙනවා. අද බහුතරයක් දෙනාට ගොඩක් ළමයි මෙසේජ් දාලා තිබුණා මෙහෙමයි උඩම වහිනවා සිග්නල් නැහැ ගොරවනවා ෆෝන් නදන්න බෑ ඉතින් මම ගොඩාක් ප්‍රශ්න දාලා තිබුණා. ඉතින් ඒගොල්ලෝ ගැනත් හිතලා තමයි මම මේ පැය භාගයක් ඕගොල්ලෝගෙන් ඉල්ලගත්තේ. ඒ පැය භාගය අපි ලබන සතිය බදාදා 8:00 වෙනකම් කරලා ඒක කවර් කරනවා. ඉතින් මේ වගේ හදිසි අවස්ථාවන් වලට අපිට මුහුණ දෙන්න වෙනවා. අපි වැඩ කරන්නේ මේ තාක්ෂණික දේවලුත් එක්ක. එතකොට අයහපත් තත්ත්වයක් දාවනොත් මෙතන ලැබ් දෙකක් සම්පූර්ණයෙන්ම යනවා. ඉතින් ඒ නිසා අයිඩේ වල ගැන හිතන්න ඕන. ඔයගොල්ලෝ සමහරක් වෙලාවට ෆෝන් එක දැන් සාමාන්‍යයෙන් පුතේ මේ ෆෝන් එකක් නිකන් පාවිච්චි කරා කියලා අකුණු මදින්නේ. ඒක තමයි ස්වභාවය. හරි? يعني ෆෝන් එකක් කරන්ට් එකට සම්බන්ධ වෙන්නේ නැතුව සිග්නල් තරංග වලට අකුණු වෙනවා කියලා විද්‍යාත්මකව හොයාගෙන නැහැ. හැබැයි ගොඩක් වෙලාවට ළමයි පන්ති වලට සම්බන්ධ වෙන්නේ ෆෝන් එක charge එකට ගන්න. මොකද Zoom meeting එකේ ඉන්නකොට ඉක්මනට බැටරි හෙල්ත් එක අඩු වෙනවා. ඉතින් ඒ නිසා මේ ළමයි charge එකට ගහගෙන තමයි ඉයර්ෆෝන් ෆෝන් එක ගහගෙන පන්තියට සම්බන්ධ වෙන්නේ. එහෙම වුණොත් අකුණු බලපානවා. පැහැදිලිද? ඉතින් ඒ නිසා ඒක ගැන හිතන්න ඕන. හොඳට ටියුබ් ලයිට් වගේ අකුණු ගන්නවා. ඉතින් ඒ නිසා අපි චූඩි වෙලාවක් විනාඩි 25ක් කලින් පන්ති ඉවර කරමු. ලබන සතිය අපි අවසන් 6ට බදාදා හවස 6ට ඔන්ලයින් ක්ලාස් එකේදී සම්බන්ධ වෙමු. එදාට අපි 6 ඉඳන් 8:00 වෙනකම්. අද මේ විනාඩි විලාසින් ඉවර කරන විනාඩි 25 ලබන සතිය 8:00 වෙනකම් කරලා අපි ඒ වෙලාව කවර් කරනවා. එහෙනම් අද දිනට ප්‍රමාණවත් අද දීපු කොටස හොඳට පාඩම් කරගන්න. අද දේශපාලනය හා දේශපාලන විද්‍යාව අතර වෙනස හා සම්බන්ධතාවය ගැන කතා කරන්න පටන් ගත්තා. ඒක ඉතුරු ටික ගොඩක් කතා කරන්න තියෙන ඉතුරු ටික අපි ලබන සතියේ සාකච්ඡා කරනවා. ගොඩක් විශේෂ පාඩමක් හැමෝම සම්බන්ධ වෙන්න. එහෙනම් හැමෝම පරිස්සමෙන් ගාලට ලයින් ස්කෝලර් නම් පරිස්සමෙන් යන්න. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් තමන්ගේ කටයුතු ටික කළමනාකරණය කරගන්න කියන එක මතක් කරනවා. එහෙනම් හැමෝටම
සුබ සන්ධ්‍යාවක් අයබෝවන්